ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද මොන පුන් පොහෝ දවසද? වත් පුන් පොහෝ දවස. අද මොකද්ද වත් පුන් පොහෝ දවසේ විශේෂත්වය? අද පෙරවස් සමාදන් වෙච්ච ස්වාමින් වහන්සේලා වස් පවාරණය කරන දවස. ඊළඟට කඨින චීවර මාසයේ ආරම්භය. ඊළඟට අපගේ බුදුරජාණන් වහන්සේ දෙවියන්ට ධර්මයේ කියලා දීලා දේශනා කරලා 3 මාසයක් යෑමෙන් සංඝස්සපුරයට මේ මිනිස් පිරිසට වැඩ දවස. ඒ වගේමයි අපගේ ධර්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේට අගතනතුරු ලැබිච්ච දවස. ඊළඟට මිහිඳු මහරහතන් වහන්සේගේ මේ දීපේට ධර්මයේ ලැබුණට පස්සේ ධර්මදීපය තුල අපගේ මුතුන් මිත්තන් ධර්මයේ ශ්‍රවණය කරලා පැවිදි වෙලා පැවිදි ශ්‍රාවකයන් වහන්සේලා විදිහට අරිට්ඨ මහරහතන් වහන්සේ ප්‍රමුඛ සංඝ පිරිස ස්වාමින් වහන්සේලා විනය සජ්ජායනා කරපු දවස. ඊළඟට ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ලංකාවට වැඩම කිරීම සඳහා වෙන් වෙච්ච දවසනේ. එතකොට ඒ වගේ ඓතිහාසික වටිනාකම් යුක්ත දවසක්. එතකොට මේ සියලු වටිනාකම් දෙන්නේ එක කරුණක් මුල් කරගෙනයි. ඒ තමයි බුද්ධ ශාසනයක් තුල තිබෙන බුද්ධ ශාසනයකින් කෙනෙකුගේ ජීවිතයට නුවණැත්තන්ගේ ජීවිතයට ඇති කරලා දෙන එකම එක කරුණක දෙවුණුවක ලක්ෂණයක් මුල් කරගෙන තමයි මේ කරුණු සියල්ල තියෙන්නේ. බුද්ධ ශාසනයක් තුල නොනැති දෙවි මිනිසුන්ගේ ජීවිතවල ධර්මයේ තුලින් උපද්දන විශේෂම ලක්ෂණය මොකද්ද? ජීවිතයක් තුල ධර්මයෙන් උපද්දවන්නේ මොකද්ද? ස්වකහාත සම්දිට්ඨික කාලික ඒහිපස්සික ඕපනයික පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝයි කියන ගුණ 6කින් යුතු ධර්මය නොනැති දෙවි මිනිසුන්ගේ ජීවිතය තුළ උපද්දවන්නේ මොනවද? ගුණ ධර්ම. මොනවද උපද්දවන්නේ? ගුණ ධර්ම. එතකොට බුද්ධ ශාසනය තුළ එහෙනම් ශ්‍රාවක ජීවිතය තුළ උපද්දවන්නේ මොකක්ද? ගුණ ධර්ම. ගුණ ධර්ම ඉහළින්ම දියුණු වෙච්ච කෙනා කවුද? අපගේ ධර්මස්වාමී ධර්මරාජානන් වහන්සේ බුදුරජාණන් වහන්සේට තමයි ගුණ ධර්ම වල අග්‍ර. දැන් මේ මහා පෘථුවියට බුදුරජාණන් වහන්සේලා කී දින උත්තමයන් වහන්සේලා කී නමකගේ ගුණ දරන්න පුළුවන්ද? එක බුදුරජාණන් වහන්සේලාගේ ගුණ පමණයි දරන්න පුළුවන්. තේරුණානේ? එතකොට බුදුරජාණන් වහන්සේ තමයි මෙලොවටත් සීල ගුණයන්ගෙන් අග්‍ර වෙන්නේ. දෙවි මිනිසුන් අතර පරලොව දෙවියන් බඹුන් මිනිසුන් සහිත පරලොවට බඹුන් සහිත ඒ පිරිස අතරත් අග්‍ර වෙන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. මොකින්ද? ගුණයන්. එහෙමනම් අපි තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයක් තුල ශ්‍රාවකයන් විදිහට දැන් මේ ධර්මයේ තියෙන කා උදෙසාද? නුවණැත්තන් උදෙසා. නුවණැත්තන් උදෙසා කියලා කියවේ කාටද? හොඳ නරක තේරුම් ගන්න පුළුවන් කෙනාට. පින්පව් තේරුම් ගන්න පුළුවන් කෙනාට. කුසල අකුසල් තේරුම් ගන්න පුළුවන් කෙනාට. යහපත අයහපත තේරුම් ගන්න පුළුවන් කෙනාට. කළ යුතු දේ නොකළ යුතු දේ තේරුම් ගන්න පුළුවන් කෙනාට. ඇසුරු කළ යුතු කෙනා ඇසුරු නොකළ යුතු කෙනා තේරුම් ගන්න පුළුවන් කෙනාට. හේතුඵල කර්මඵල තේරුම් ගන්න පුළුවන් කෙනාට. සුගති දුගති
තේරුම් ගන්න පුළුවන් කෙනාට සංසාර ගමන ධර්මයේ තුලින් තේරුම් ගන්න පුළුවන් කෙනාට එතකොට චතුරාර්ය සත්‍ය ධර්මයේ විසඳුම නිවනයි කියලා තේරුම් ගන්න පුළුවන් කෙනාට ඒක උපතින් පිහිටලා තියෙන්න ඕනේ. මොකෙන්ද? උපතින් පිහිටලා තියෙන්න ඕනේ. ඒක දැන් අපිට පිහිටලා තියෙනවද නැද්ද කියලා අපි කොහොමද තේරුම් ගන්නෙ? නුවණැත්තන්ගේ ධර්මයක් අපිට ශ්‍රවණය කරන්න ලැබිලා. ඒ තුලින් අපි නුවණ කල්පනා කළොත් අපිට ඒක තේරෙනවා නම් ආන්න අපිට තේරුම් ගන්න පුළුවන් වාසනා ගුණය. ඒකට කියන්නේ මොන මානසිකාරයේද? ඔව් යෝනිසෝ මානසිකාරය තුලින් තමයි නුවණ උපද්දවන්නේ. එතකොට නුවණ උපද්දවන්නේ යෝනිසෝ මානසිකාරයකින් නම් නුවණින් විමසීමෙන් නම් එතකොට නුවණින් විමසිය යුතු ධර්මයේ කාගේ ධර්මයක්ද? ඔව් බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ ධර්මය ශ්‍රවණය කරලා නුවණින් විමසනකොට අපිට මේ කතා කරපු නුවණ උපද්දවන කරුණු ගැන විමසනකොට තේරෙනවා නම් අපිට නුවණ තියෙනවා. ඊළඟට ඊට අනුව ජීවත් වෙනවා නම් අපිට නුවණ තියෙනවා. තියෙන නුවණට අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. වැඩි වෙනකොට බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ විසින් මෙලෝ පරලෝ සැප සලසන සතර අපා දුකින් මුදවන රාග දේශ මොහ දුරු කරන සංසාරයේ ජාති ජරා ව්‍යාධි මරණ දුකින් නිදහස් කරවන ඒ උතුම් වූ ස්වාක්ඛාත සම්දිට්ඨික අකාලික ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි අපිට පැහැදීම අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය තුන් ලෝකෙටම ශ්‍රාවක පිරිස් අතර අග්‍ර සුපටිපන්න උජුපටිපන්න ඥාය පටිපන්න සාමීචි පටිපන්න අට්ඨපුරුෂ පුද්ගල ආහුනේය පාහුනේය දක්ඛිනේය අංජලි කරණී අනුත්තර පිංකිත වූ ශ්‍රාවක සංඝ රත්නය කෙරෙහි අපිට පැහැදීම ඇති වෙන්නේ අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. ඊළඟට ශ්‍රද්ධා සිල් රකින්න පෙළඹෙනවද? ඒක අඩු වෙනවද වැඩි වෙනවද? ශ්‍රද්ධා සීල සුත දහම් දැනුම ඇති කරගන්න ඉඩකඩ අඩු වෙනවද වැඩි වෙනවද? ඊළඟට දන් දෙන්න අවස්ථාව අඩු වෙනවද වැඩි වෙනවද? නුවණින් යුක්තව කටයුතු කරලා සිත කය වචනය මෙහෙවන්න ජීවත් වෙන්න අවස්ථාව අඩු වෙනවද වැඩි වෙනවද? අඩු වෙන්නේ නැහැ වැඩි වෙනවා. එතකොට මේක තමයි නුවණැත්තන්ගේ දියුණුව කියන්නේ. එහෙනම් මේ ධර්මයේ තුල කරන්න දෙයක් තියෙනවා. එහෙනම් ජීවිතේ සුවපත් කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ධර්මයේ තුලින් මොනවද? සම්පූර්ණ ගුණ ධර්ම. මේ ධර්ම වලින් බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් දේශනා කරන්නේ අපිට මොනවා උපද්දවා ගන්නද? එහෙමනම් ලෝකයට නැත්තේ අඩු මොනවද? ගුණ ධර්ම අඩුයි. ගුණ ධර්ම නැති සමාජයක් තුල යහපත් අය ඉන්න පුළුවන්ද? ගුණ ධර්ම නැති සමාජයක් තුල ගුණ ධර්ම ගැන කතා වෙන්නේ නැති ධර්මයක් ගුණ ධර්ම ගැන කතා ධර්මයක් නැහැ. නැත්තම් ගුණ ධර්ම තියෙන පිරිසක් ඉන්න පුළුවන්ද? ඉන්න පුළුවන්ද? ඒ කොහොම සමහර විට කියන්නේ කොහොමද? ඒ විදිහින් ගුණ ධර්ම කතා කරන ලෝකයක් නැත්තම් දැන් හරි. නිරේ ගුණ ධර්ම ගැන කතා කරනවද? කවුරුත් ඉන්නවද ගුණවතුන්? තිරිසන් ලෝකේ ඉන්නවද? පෙරේත ලෝකේ ඉන්නවද? අසුරපා ඉන්නවද? මනුස්ස ලෝකේ ඉන්නවද? අන්න වෙන්නේ. ඒ කතා කරන නිසානේ. දෙවියන් අතර නැද්ද? බඹුන් අතර නැද්ද? ඒ දෙවියන් බඹුන් මිනිසුන් කතා කරන්නේ ගුණධර්ම සම්බන්ධයෙන් ගුණධර්ම ගැන උතුම් අවබෝධයට පැමිණිලා දේ මිනිසුන්ට දේශනා කරමු ශාස්ත්‍රඥ වහන්සේගේ ධර්ම නිසා නේද? එතෙමනේ. ඉතින් ඒ නිසා එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් තමයි ජීවිතයක් ගිහි වේවා පැවිදි වේවා පේන වේවා නොපෙනෙන වේවා නුවණැත්තන්ගේ ජීවිතය ගුණ ධර්ම වලින් පිරෙන එකම ධර්මය මොකද්ද?
බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒකට ගුණ ධර්ම තුලින් තමයි සත්පුරුෂයෙක් කරන්නේ. පඬිතෙක් කරන්නේ, ඥානවන්ත කෙනෙක් කරන්නේ, මුනිවරු බිහි කරන්නේ මොන ධර්මයෙන්ද? ගුණ ධර්ම තුල දියුණුවක් තුලින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. දැන් ඔබ අන්නේ ගුණ ධර්ම කොතෙක් දියුණු කළ යුතුද? මේකේ අවසානයේ තියෙන්නේ ඈ? ඔව් නිවන කියන්නේ මොකද්ද? මොකද්ද නිවන කියන්නේ? එයම ඉපදීම නැතිවම එහෙම තැනක් හම්බෙලා තියෙන නිවන ගැන කියන්නේ භව නිරෝධෝ නිබ්බානං තණ්හක්ඛයෝ රාග නිබ්බානං රාග දේශ මොහ නැමැති ගිනි නිවීම නිවනයි. එතකොට නිවන කියන්නේ මොකද්ද? ඉතුරු නැතුව ප්‍රහාණය කරන නිවීම. රාගයෙන් ගිනිගත් ජීවිතයක් තමයි ඉපදෙමින් මැරෙමින් යන සත්වයාට සංසාරේ තියෙන්නේ. එතකොට ඒ රාග දේශ මොහ නැමැති ගිනි නිවෙන්නේ මොකෙන්ද? ආර්ය ශ්‍රාමික මාර්ගයේ නැමැති සිහිල් දිය දහරින් හැබි චතුරාර්ය ධර්ම ප්‍රකාශිත ස්වාක්ඛාත සම්දිට්ඨික කාලික ආදී උතුම් ගුණයන්ගෙන් යුතු බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ධර්මයෙන් තමයි රාග ගින්න. දැන් අපි තේරුම් ගන්න ඕනේ රාගය ඇතුණට පස්සේ හිතේ ආසාව ගිනි ගන්නවද නැද්ද? ගිනි ගත්තට පස්සේ එයාගේ ජීවිතය තුළ රැස් වෙන්න පුළුවන් පින්ද පවුද? කුසල්ද අකුසල්ද? යහපත් දෙයක්ද අයහපත් දෙයක්ද? ද්වේෂයේ ගිනි ගත්තට පස්සේ ද්වේෂය නැමැති ගින්නෙන් ජීවිතේට පහසුවක්ද අපහසුවක්ද? අපහසුවයි. එතකොට ඒ ද්වේෂ ගින්නෙන් ගිනි ගත්තට පස්සේ අපිට ඇති වෙන්නේ සැපක්ද දුකක්ද? එතකොට අපේ ජීවිතය තුළ රැස් වෙන්නේ පින්ද පවුද? පස්පව් දසක්. මෝහේ මුලාව අවිද්‍යාව නැමැති මෝහ ගින්නෙන් ගිනි ගත්තට පස්සේ අපේ ජීවිතේට පහසුවක්ද අපහසුවක්ද? දිසා අනුදිසා වැටහෙනවද? කළ යුතු දේ නොකළ යුතු දේ ගැන වැටහෙනවද? හොඳ නරක පින් පව් කුසල අකුසල් කළ යුතු දේ නොකළ යුතු දේ ගැන අපිට සිහිනුවණක් උපදවා ගන්න පුළුවන්ද? මෝහයෙන් ගිනි ගත්තට පස්සේ බෑ. රැස් වෙන්නේ පින්ද පව්ද? පව්. පව් නම් රැස් වෙන්නේ මෙලෝ පරලෝ විඳින්න තියෙන සැපද දුකද? දුක. එහෙමනම් මෙන්න මේ රාගය නැමැති ගින්න ඉතිරි නැතුව ප්‍රහාණය කරන්න තියෙන්නේ කාගේ ධර්මයෙන්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. ඒ තමයි ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන්. එතකොට ද්වේෂය නැමැති ගින්න නිවනේ මාර්ගය මොකද්ද? ආර්ය ශ්‍රාංගික මාර්ගය. මෝහය නැමැති ගිනි ගන්න ජීවිත ගිනි ගන්න දෙවි මිනිසුන්ගේ මේ සත්වයන්ගේ ගිනි ගන්න ජීවිත ගින්න නිවන්න තියෙන්නේ මොකෙන්ද? ඔව් ආර්ය ශ්‍රාංගික මාර්ගය නැමැති සිහිල් දිය දහරින් හෙබි ගංගාවක් කියලා කියන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගය. ඔව් එහෙමනම් නිවන කියන්නේ මොකද්ද? රාග ගින්න ඔව් නැති කිරීම. ද්වේෂය නැමැති ගින්න නැති කිරීම. මෝහය නැමැති ගින්න නැති කිරීම, ප්‍රහාණය කිරීම තමයි නිවන කියලා කියන්නේ. දැන් නිවන් දකින්න කැමතිද අකමැතිද? කැමති. එතකොට නිවෙන්නේ මොකක්ද? නිවන කියන්නේ මොකක්ද කියලා වෙන දන්නේ නැති කෙනෙක් අන්‍යාගම කෙනෙක් අහුවොත් අපි මොකද කියන්නේ? ඊට පස්සේ එහෙම නැත්තම් දුක හට ගන්න හේතුව ඉතිරි නැතුව තණ්හාව ප්‍රහාණය කිරීමයි. තේරුණානේ? එතකොට භව කීයක් තියෙනවද? 3යි. කාම භවය, රූප භවය, ආරූප භවය. මේ භවයෙන් උපදින්නේ කර්මානු රූප පිනට යටත්ව, පවට යටත්ව, සමාධියෙන් උපදින පුඤ්ඤා අපුඤ්ඤාවි ආනේදසගේ සංස්කාරයන්ට යටත්ව. එතකොට 3 භවයේම උපද්දවන කර්මයන්ගෙන් නිදහස් නම් භවයේ නැත්තම් ඉපදීමක් තියනවද? නැත්නම් මොකද්ද? ඉපදින්නේ නැත්තේ මොනවද? ඇස, කන, නාසය, දිව, කය, මනස ඉපදීමක් නැහැ.
ඒ රූප වේ ඉපදුනාට පස්සේ ස්පර්ශය තුලින් හටගන්න රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ඇඟේ පහළ වීම නෑ. මේ ස්කන්ධ ධාතු ආයතන ලෝකේ පහළ වීම නෑ. ඉපදීමක් නෑ. නැත්තම් ජරා මරණයක් තියනවද? ශෝක වැළපීම් දුක් දුම්නස් තියනවද? කොහෙවත් නෑ. ඒක තමයි දුකේ කෙලවර. ඒක තියෙන්නේ කොතනද? නිවන කියන්නේ මොකද්ද? රාග දේශ මොහ ප්‍රහාණය නැමැති ගිනි නිවා ගැනීම නිවනයි. දුකහට ගන්න හේතුව තණ්හා ප්‍රහාණය නිවනයි. ඒ තණ්හා ප්‍රහාණය වෙච්ච ගමන් දැන් තණ්හාවේ නිමිද ඇවිස්සීම තියෙන්නේ. ඔව් ඒක ප්‍රහාණය වෙච්ච ගමන් සංසිඳීමක්ද නිවනක්ද මේ එහෙම නැත්නම් ඇවිස්සෙන ගතියක්ද තියෙන්නේ. නෑ තණ්හා ප්‍රහාණ වුණාට පස්සේ නිවෙනවා. රාග දේශ මොහ ගිනි නිවුණාට පස්සේ ගිනි ගැනීමක්ද තියෙන්නේ සංසිඳීමක්ද? එතකොට තුන් භවයේම නිරුද්ධ වුණා නම් භව පැවැත්මට උවමනා කරන සංස්කාර එතන තියෙන්නේ සංසිඳීමක්ද ගිනි ගන්න එකක්ද? සංසිඳීමක්. එතකොට ඕන රාතන් වහන්සේ දැන් ඉන්නවා. රාතන් වහන්සේ නිවනටපත් වෙලාද නැද්ද? හැබැයි පිරිනොන් පානද? එහෙනම් පිරිනොන් පානවා කියන්නේ මොකක්ද? කර්මානුරූපව හටගත්ත මේ ස්කන්ධ ධාතු ආයතන ලෝකේ යථාර්ථය අවබෝධ කරලා දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරලා දුකට ගන්න හේතු ප්‍රහාණය කරලා ගිනි නිවාගෙන භවයේ නිරුද්ධ කරලා උන්වහන්සේ වැඩ ඉන්නවා. දැන් පිරිනොන් පාලද? ඔව් පිරිනොන් පෑම වල දෙකක් තියෙනවා. එකක් කෙලෙස් පිරිනොන් පාන එක. අනිත් එක දැන් ජීවත් වෙනවානේ. පුරාණ මිදම් භික්ඛවේ කම්මං පරණ හටගත්ත කර්මානුරූපව හටගත්ත ජීවිතයක් උන්වහන්සේට නැද්ද? ඇසක් තියෙනවා, කනක් තියෙනවා, නාසයක් තියෙනවා, දිවක්, කයක්, මනසක් තියෙනවා. පංචස්කන්ධ ජීවිතය, ස්කන්ධ ධාතු ආයතන ලෝකයක් තියෙනවා. හැබැයි ඒක තාම පවතිනවද නැද්ද? එතකොට පවතින්නේ කෙලෙස් සහිතවද රහිතවද? එතකොට යම් මොහොතක මිනිස් ජීවිතයේ ආයුෂ උපාදාන සහිතවද රහිතවද ජීවත් වෙන්නේ? රහිතව. පිරිනුවන් පානවා කියන්නේ ආයමත් උපතක් කරා යන්න. දැන් රහතන් වහන්සේට කර්මානුරූපව සකස් වෙති භවපච්චය ජාති විඥානයක් තියෙනවද? නැහැ. නැති වෙනකොට පිරිනුවන් පානකොට ආයමත් උපතක් කරා යන්න හිතට ඉස්සරහට ගෙනියන්න ඇසක් හදන කර්මයක් නැත්තම් හිතට මොකද වෙන්නේ? එතනම නිවෙනවා. කනක් හදන්න උවමනා කරන කර්මයක් නැත්තම් ඉස්සරහට ගෙනියන්න නාසය, දිවක්, කයක්, මනසක්. එතකොට විඥාණයට ඉස්සරහට යන්න පරිසරයක් තියෙනවද? එතකොට මේ විඥාණයට මොකද්ද වෙන්න ඕනේ? පැවැත්මට යන්නේ නැත්තම් තෙල් පහනක් දැල්වෙනවා. මේ තෙල් පහන දැල්වෙන්නේ කොහොමද? තෙලුත් වැටියත් සිලත් නිසා. කවුරුත් තෙල් දාන්නෙත් නැහැ, වැටි දාන්නෙත් නැහැ. දැන් මොකද වෙන්නේ? දාපු තෙල් වලට පහන පත් වෙලා අවසානයේ මොකද වෙන්නේ? එතකොට අය පහනක් පත් වෙනවද? එතකොට අර ආලෝකයට මොකද උනේ? කොහෙද ගියේ ආලෝකේ? කවුරු හරි එහෙම ඇහුවොත් ඒක මෝඩ ප්‍රශ්නයක්ද නෝනක ප්‍රශ්නයක්ද? මෝඩ ප්‍රශ්නයක්. ඒ මොකද? ඒ ආලෝකයේ උතුරු දිශාවට ගියාද? එහෙමකක් තියනවද? නැගෙනහිර දිශාවට ගියාද? බටහිර දිශාවට? දකුණු දිශාවට ගියාද? ඒ ආලෝකේ කවදාවත් කොහෙවත් ආය ප්‍රකට වෙනවද? නැහැ. නියම් අන්න එතන තමයි පිරිනිවන් පානවා කියන්නේ. භවපච්චය ජාති ආයමත් උපතක් කරා යන්න තියෙන විඥානේ ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යන හේතුව තමයි නාම රූප නිරුද්ධ වීම. නාම රූප තමයි අසුර කරගෙන ඉන්නේ විඥානය. නේද? එතකොට නාම රූප නැතිවීම නිසා විඥාණයට බැස ගන්න දෙයක්. නාම රූප තිබ්බොත් තමයි ආයමත් උපදින ඇහැක්, කනක්, නාසයක්, දිවක්, කන්, මනසක් උපදින්නේ. අම්මලාට එච්චර ලොකු ගැඹුරු ධර්මයක් කතා කරන්න බෑනේ. නේද? පුළුවන්ද? බෑ. ඒ මොන්ටිසෝරිත් නැත. ඉන්න තැනට තමයි
කතා කරන්න වෙන්නේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ නුවණැත්තන්ගේ ස්වභාවය. නොතේරෙන දෙයක් නොකරන දෙයක් ගැන කතා කරලා වැඩක් නෑ. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල උපද්දවන්නේ කෙනෙකුගේ ජීවිතවල මොනවද? ගුණ ධර්ම. මොනවද එතකොට මේ ගුණ ධර්ම?